අයිබෝවන්. යථාර්ථවාදීව ලෝකය දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධරූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අද රාත්‍රී 11 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි. ගංගා කිහිපයක් පිටාර මට්ටමට. අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි රථවලට ඉන්ධන ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක්. හෘද රෝගීන්ට අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ රසක හිඟයක්. රුසියාව අභිභවමින් යුක්‍රේනයට යුද්ධය ජයගත හැකි බව නේටෝ සංවිධානය අවධාරණය කරයි. අද රාත්‍රියේ 11 සිට හෙට අලුයම 5 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද රාත්‍රී 11 සිට හෙට උදෑසන 5 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරිය යටතේ මිස පොතු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුටත් අවසර හිමි වන්නේ නැහැ. රට තුළ පැනනැගී ඇති හදිසි තත්ත්වය යටතේ ජනාධිපතිවරයා විසින් දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පළමු වරට පනවනු ලැබුවේ පසුගිය 9 වනදායි. මේ අතර රට තුළ නීතිය සහ සාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා සෑම පොලිස් බල ප්‍රදේශයකම අපරාධ වැළැක්වීමේ ජංගම සංචාර ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් ඊට අදාළ උපදෙස් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දීමටයි කටයුතු යොදා ඇත්තේ. විවිධ අපරාධවල නිරතවීම සඳහා පෙළඹවීම් සිදු කරන බවට බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඊට අදාළව අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළා. නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිතතික මෝසම් කාලගුණ තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක වැසි තත්වයන් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනේ පෙර දිනයට සාපේක්ෂව වර්ෂාපතනය වැඩි වෙන අවස්ථා ගත්තාම සවස් යාමයේ හෝ රාත්‍රී කාලයේ තමයි තියෙන්නේ. ඊට අමතරව දිවයින හරහා දැනට සුළං හමන රටාව ප්‍රධාන වශයෙන්ම නීති දිශාවෙන් හමන බව ස්ථාපිත වෙලා තියෙනවා. මේ හින්දා බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර, සබරගමු, මධ්‍ය වගේ පළාත්වල තුරු මැද. ඊට අමතරව වයඹ, හම්බන්තොට, මධ්‍යම කඳුකරේ බටහිර බෑවැම් පැත්තේ මේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ අතර මහා ඔය කැලණි ගඟ, ගින්ගඟ, නිල්වලා ගඟ, කළු ගඟ සහ බෙන්තර ගඟ අවට පහත් බිම් ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාව ඉදිරි දින කිහිපේ ගම් වතුර අවදානම හේතුවෙන් විමසිලිමත්ව සිටින්නේයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබෙනවා. බොලස් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කුඩා ගඟ දෙපස පහත් බිම්වල පැවතුණු ගම් වතුර තත්ත්වය තවදුරටත් පවතින බව සඳහන් කළ යුතුයි. කෙසේ නමුත් අද දිනේ අවසන් වන විට ක්‍රමයෙන් පැස යා හැකි බව සඳහන් කරන්න. කළුගඟ පහළ ප්‍රදේශවල මිල්ලනිය, මදුරාවල, දොඩංගොඩ සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලට අයත් පහළ ප්‍රදේශවල කළු ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ නගින බව සඳහන් කරන්න කැමතියි. මේ හේතුව නිසා එම ප්‍රදේශවල කළු ගඟ ආසන්නයේ පහත් බිම් තවදුරටත් සුළු වශයෙන් වතුරෙන් යටවීම අවදානමක් පවතින. ඒ වගේම ගින්ගඟ පහළ ප්‍රදේශ
ප්‍රදේශවල ගින්ගඟ ගංවතුර ආරක්ෂණ බැමි වලින් ආරක්ෂා නොවන ප්‍රදේශවල පහත් බිම්වල ජල මට්ටම තවදුරටත් සුළු වශයෙන් ඉහළ යාමේ හැකියාවක් පවතිනවා අද දිනය තුලත්. මීට අමතරව දිවයිනේ දකුණු සහ බස්නාහිර ප්‍රදේශ හරහා වැටී ඇති සියලු ගංගා ද්‍රෝණිවල ගංගාවල ජල මට්ටම තවදුරටත් ගංගාවේ ජල මට්ටම් ඉහළ මට්ටමක පවතිනවා. එම නිසා ගංගා භාවිතා කිරීමේදී සැලකිලිමත් වන මේ අතර කළුතර මහනුවර කෑගල්ල මාතර නුවර එළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පනවා ඇති නායෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක වන බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා ඉන්ධන ලබා දීමට අද සිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පවසනවා. මේ අතර මෙම සතිය තුලදී මෙරටට ගෑස් රැගත් නෞකා දෙකක්ද ළඟා වීමට නියමිතයි. ඊයේ දිනේදී ඉන්දිය ණය ආධාරය යටතේ ලැබුණු තවත් ඩීසල් තොගයක් රැගත් නෞකාවක් කොළඹ වරායට ළඟා වුණා. එම නෞකාවේ ඇති ඩීසල් තොග ගොඩබෑම අද දිනේ තුලදී සිදු කිරීමට නියමිතයි. අද දින උදේ වරුවේ සිට සීලම ටැංකි රථ ධාවනයට වාර්තා කරලා තිබුණා. ඒනොත් ඩීසල් තමයි ප්‍රමුඛතාවය දීලා බෙදාහැරීම් කටයුතු සිදු කරනවා කියලා උන් අපිට දැනුම් දුන්නේ. පෙට්‍රල් සාමාන්‍ය තත්වයක් තමයි බෙදාහැරීම් කටයුතු සිදු වෙන්නේ. අපිට විශ්වාස කටයුතු ආරංචියට දැනගන්න ලැබුණා. තව පෙට්‍රල් නැවක් අද රාත්‍රියේ ලබා ගැනීමට උන් කටයුතු කරනවා කියලා. පෙට්‍රල් නැව ආවොත් ගැටලුවක් නැතුව බෙදාහැරීම් කටයුතු සිදු කරන්න පුළුවන්. අද දවසේදී එන පෙට්‍රල් නැව අද රාත්‍රියේදී කොට බෑවෝ තව දවස් කීයක් මේ තදපදිය තියෙන්නේ කියලා. අඩුම ආරම්භයේ දවස් 4ක්වත් ඇයි මේ තදපදේ නිමා වෙන්නේ. මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ප්‍රමාණවත් ඉන්ධන තොග මෙරටට ලැබෙමින් පවතින බැවින් බෙදා හැරීම් අවසන් වන තෙක් ඉදිරි දින 3 තුල පොලිම්වල රැඳී නොසිටින ලෙසයි. ඊයේ ඩීසල් රැගත් නෞකාවක් පැමිණි අතර තවත් නෞකා 3ක් ඉන්දිය ණය ආධාරය යටතේ දිවයිනට පැමිණීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළා. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා ඉන්ධන ලබා දීමට අද සිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පවසනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් රුවන් චන්ද්‍ර මහතා පැවසුවේ ඒ යටතේ දිවයින පුරා තෝරාගත් ඉන්ධන පෙරවුම්හල් කිහිපයක් ඔස්සේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා ඉන්ධන ලබා දෙන බවයි. දිස්ත්‍රික් ලේකම්වරු මගින් ඉන්ධන ලබා දිය යුතු ලොරි රථ පිළිබඳ ලේඛනයක් ඉන්ධන පෙරවුම්හල් වෙත ලබා දෙනු ඇතැයිද ඒ මහතා සඳහන් කළා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ ඒ යටතේ ඖෂධ ඉන්ධන ගෑස් එළවලු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන ලොරි රථ සඳහා ඉන්ධන ලැබෙනු ඇති බවයි. මේ අතර මෙම සතිය තුළදී මෙරටට ගෑස් රැගත් නෞකා දෙකක් ළඟාවීමට නියමිතව තිබෙනවා. ඉන් එක් නෞකාවක් අද දින දිවයිනට පැමිණීමට නියමිත අතර එහි ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් අඩංගු බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. එමෙන්ම තවත් නෞකාවක් ලබන 19 වනදා මෙරටට ළඟාවීමට නියමිතයි. ලිට්‍රෝ ආයතනයේ පසුගිය සතියේ දැනුම් දෙනු ලැබුවේ ගෘහස්ත ගෑස් තුග නොමැති බැවින් ජනතාවට පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදු කර ඇති බැවින් එය කඩිනමින් ගොඩබා බෙදා හැරීමට කටයුතු කරන බවයි. හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ප්‍රවාහනය භාවිතයේදී තවන් රැගෙන යන පාර්සල් සහ ගමන් මළු තම අසලම තබා ගැනීමට කටයුතු කළ යුතු බව ලංකා පෞද්ගලික බස් සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ LTTE සංවිධානය මැයි මාස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය බුද්ධ්‍යංශ පුටා දක්වමින් ද හින්දු පුවත්පත සිදු කළ වාර්තාවකට අදාළව අදහස් දක්වමින් හෙට දිනේ සිට මෙරට බස් ධාවනය යළි සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. අද දින ලංකා පුරාම බස් රථ ධාවනය සිදු වෙන්නේ මාර්ගයකට එකක් හෝ දෙකක් වගේ ප්‍රමාණයක්. මොකද ඩීසල් නොමැතිව බස් ධාවනය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. හෙට දිනේ අපි බොහෝ දුරට බලාපොරොත්තු වෙනවා සුපුරුදු පරිදි බස් සේවාව ක්‍රියාත්මක කරන්න. මොකද හෙට පාසල් දරුවන් පටන් ගන්නවා. ඒ දරුවන් පාසල් වලට ගෙන යන්න ඕන. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා යම් ආකාරයේ තදබදයක් තියෙනවා නම් ඉදිරි දින කිහිපය තුළ අපි බලාපොරොත්තු වෙනවා ලංගම හරහා හෙට දිනේ සිට ඉන්ධන ලබා ගන්න ජනතාවට බියකින් සැකයකින් තොරව තමන්ගේ ගමන් බිමන් හෙට දිනේ ඒ අවශ්‍යතාවය සපුරා ගන්න හැකියාව තියෙනවා. මේ අතර හෙට සිට දුම්රිය ධාවනයේද යලිත් සාමාන්‍ය පරිදි සිදු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සඳහන් කළේ. අද දිනේ වෙනතුරුත් අපි යම්කිසි සීමා සහිත ප්‍රමාණයක් ධාවනය කළේ විශේෂයෙන්ම රජයේ සහ වෙළඳ නිමාඩුවක් ලබා දීලා තියෙන නිසා හෙට
දිනේදී අපි බලාපොරොත්තු වෙනවා මගින් සාමාන්‍ය පරිදි දුම්රියේ ගමන් ආරම්භ කරයි කියලා. ඒ අනුව තමයි අපි හෙට දිනේදී සියලුම කාර්යාල දුම්රියන් සහ අනිකුත් දුරගමන් සේවා දුම්රියන් ධාවනයට එක් කිරීමට කටයුතු කරලා තියෙන්නේ. මේ ඩීසල් අර්බුදය මේ දුම්රිය ධාවනයට බලපාලා තියෙනවද කොහොමද? මේ වනතුරු ඩීසල් අර්බුදයක් අපිට ඇති වෙලා නැහැ. CPSTL ආයතනයේ බෙදාහැරීම් කළමනාකාරතුමා සමග සාකච්ඡා කරපුවම අපිට තෙල් තිබෙන තාක්කල් දුම්රිය සඳහා ඉන්ධන ලබා දෙන බව තමයි එතුමා අපිට ප්‍රකාශ කළේ. ඒ අනුව දුම්රිය ධාවනයට අපිට බාධාවක් නොවේ කියලා විශ්වාසයක් තියෙනවා. හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ප්‍රවාහන භාවිතයේදී තමන් රැගෙන යන පාර්සල් සහ ගමන් මළු තමාසලම තබා ගැනීමට කටයුතු කළ යුතු බව ලංකා පෞද්ගලික බස් සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ LTT සංවිධානය මැයි මාස 18 වෙනි දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දිය බුද්ධ්‍යංශ පුටා දක්වමින් ද හින්දු පුවත්පත සිදු කළ වාර්තාවකට අදාළව අදහස් දක්වමින් LTTE සංවිධානය මැයි මස 18 වෙනි දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දිය බුද්ධ්‍යංශ උපුටා දක්වමින් ද හින්දු පුවත්පත තොරතුරු වාර්තා කර තිබුණා. ඒ අනුව එම වාර්තා සම්බන්ධයෙන් මෙරට බුද්ධ්‍යංශ ඉන්දිය බුද්ධ්‍යංශ වලින් කරුණු විමසා තිබුණා. ඊට අදාළව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ එය සාමාන්‍ය බුද්ධි තොරතුරක් ලෙස ඉන්දිය බුද්ධ්‍යංශ මෙරටට දන්වා ඇති බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරු ඇතනම් ඒ පිළිබඳව මෙරටට දැනුම් දීමට කටයුතු කරන බවද ඉන්දිය බුද්ධ්‍යංශ දන්වා තිබෙනවා. ඒ අනුව මෙම තොරතුර සහ ජාතික ආරක්ෂාව හා සැබඳව බුද්ධි සහ ආරක්ෂක අංශ වෙත ලැබෙන සියලු තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයක් කර අදාළ ආරක්ෂක අංශ දැනුවත් කර ආරක්ෂාව තර කිරීම සඳහා සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර ඊට සමගාමීව අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ හෙට සිට බස් ධාවනයේදී ඊට අදාළව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි. අපට යම් ගැටලුවක් තියෙනවා, අපගේ වගකීමක් තියෙනවා යන මගින්ව ආරක්ෂා කරන්න. විශේෂයෙන්ම කියන්න ඕන බස් රථවල අනවශ්‍ය පාර්සල් ගෙනියෑම සපුරා තහනම්, ඒ වගේම රැක්වල බස් රථවල දාන්න එපා. තමන්ගේ පාර්සල, තමන්ගේ බෑග් එක, තමන්ගේ සුරැකිව තමන් අතේ තියාගන්න. අපි නැවත වරක් ආරක්ෂිත ආකාරයෙන් මේ රට ඉස්සරහට ගෙනියන්න ඕන. අපි ආරක්ෂා වෙන්න ඕන. ඒ වගේම අපි සේවක මහතුන්ටත් උපදෙස් දෙනවා. මින් ඉදිරියට මේ ඉදිරි දින කීපය තුළ සුරක්ෂිත ආකාරයෙන් මගින් ගෙනියන්න. සැක කටයුතු පාර්සල් ලෝ යම්කිසි පුද්ගලයන් ඉන්නවා නම් මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කරන්න කටයුතු කරන්න. අපිට නැවත වරක් ආරක්ෂිත ආකාරයට යන්න සිද්ධ වෙලා තියෙනවා. බස් රථයේ ගමන් කරනකොට හැකිතාක් දුරට විමසිලිමත්ව බස් රථයේ ගමන් කරන්න. තමන්ගේ ආරක්ෂාව වගේම අනිත් මගින්ගේත් ආරක්ෂාව වෙනුවෙන්. හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රැසක දැඩි හිඟයක් පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා සඳහන් කළා. ඒ පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස් වී තිබුණා. එහිදී ඖෂධ ශල්‍ය උපකරණ සහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 4කින් ගෙවීම් සිදු කර නොමැති බවත් ඔවුන්ට රුපියල් බිලියන 34ක හිඟ මුදලක් ගෙවීමට ඇති බවටත් අනාවරණය වී තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයෙන් පසු මෙරට කිසිදු ඖෂධයක හෝ උපකරණයක ඇනවුමක් ලැබී නොමැති බවත් ඖෂධ සහ උපකරණ හිඟය සපුරාගන්නේ විදේශ රටවල සිටින මිතුරන්ට පෞද්ගලිකව කතා කිරීමෙන් බවයි සෞඛ්‍ය ලේකම්වරයා එම සාකච්ඡාවේදී අනාවරණය කර ඇත්තේ. අත්‍යවශ්‍ය ඖෂධ 14කින් ඖෂධ දෙකක් වෛද්‍ය සැපයුම් අංශය තුළ නොමැති බවත් එම එක් ඖෂධයක් හෘද රෝගවලට භාවිත කරන ඖෂධයක් බවත් සඳහන් කළ සෞඛ්‍ය ලේකම්වරයා ඊට විකල්ප ඖෂධ පවතින බව පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් ජල බෙහෙතිකා ඖෂධය මේ වන විට අවසන් වී ඇති අතර ඊට ආදේශක ඖෂධ කිසිවක් වෛද්‍ය සැපයුම් අංශය සතුව නොමැති වූද පෞද්ගලික අංශය සතුව පවතින බවයි ලේකම්වරයා හෙළිදරව් කර ඇත්තේ. මේ අතර ඖෂධ 49ක හිඟයක් මේ වන විට රෝහල් තුළ පවතින අතර ප්‍රතිකාර සඳහා අවශ්‍ය ශල්‍ය උපාංග 7854කින් නිතර භාවිතයේ තිබිය යුතු උපකරණ 2048ක් පැවතිය යුතු වුවත් ඉන් 1155ක්ම මේ වන විට නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා සඳහන් කර තිබෙනවා. විදුලි කප්පාදුවේදී ඩීසල් ගැටලුව නිසා
විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරගත නොහැකි වීම හේතුවෙන් පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් අපහසුතාවයට පත්ව ඇතැයිද එහිදී හෙළිදරව් වී තිබෙනවා. තවද ඖෂධ ආනයනකරුවන් ප්‍රකාශ කර ඇත්තේ ඩොලර් ගැටලුව සමග ඖෂධ ආනයනය ගැටලු සහගත බවයි. එසේම අත්‍යවශ්‍ය ඖෂධවලින් 80% පමණ ආනයනය කිරීම ගැටලුවක්ව ඇතැයිද හෙළි වී තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ ශල්‍ය උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන බවත් සෞඛ්‍ය අංශයේ මේ වන විට පවතින ගැටලු සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරන බවත් ඖෂධ ගැටලු සොයා බැලීම් කමිටුවේ ප්‍රධානී රුවන් විජේවර්ධන මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට මෙහිදී පොරොන්දු වී තිබෙනවා. තව දුරටත් මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. ගත වූ දිනේත් මෙරටින් දෛනික කොවිඩ් ආසාදිතයන් 8 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,63,671ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නැහැ. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,511ක් ලෙසයි දැක්වුණේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 239ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,921ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. හෙට දිනේදී දිවයින පුරා පැය 3 මිනිත්තු 40ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබෙනවා. ඒ අනුව A සිට L දක්වා සහ P සිට W දක්වා යන කලාපවලට උදෑසන 9 සිට සවස 5 දක්වා පැය 2ක් සහ සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැය මිනිත්තු 40ක කාලයක් විදුලිය විසන්ධි වනු ඇති. හෙට සිට දිවයිනේ සියලු පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පසුගියදා රට තුළ පැවති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඇඳිරි නීතිය පැනවීම තුළින් පාසල් කටයුතු පවත්වාගෙන යාමට බාධා එල්ල වුණා. අවස්ථා කිහිපයකදීම ඇඳිරි නීතිය පැනවීම තුළින් පාසල් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකි වූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය සඳහන් කළා. කෙසේවත් හෙට උදෑසන 5ට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන අතර පාසල් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පෙරවරු 8:30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 2 මෙම රැස්වීම පැවැත්වෙන බවයි. එහිදී නියෝජ්‍ය කතානායක ධූරය පත් කිරීම, නව අග්‍රාමාත්‍යවරයෙකු දිවුරුම් දීමත් සමග පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට රැස්වීමට නියමිතයි. ශ්‍රීපාද වන්දනාවාරය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරෙනවා. ශ්‍රීපාද ස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමින් වහන්සේ ඒ පිළිබඳව රාජ්‍ය නිලධාරීන් ඊයේ දැනුවත් කරනු ලැබුවේ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදී. ඒ අනුව හෙට දහවල් ශ්‍රීපාද ස්ථානයේ උඩමළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත් වලින් අනතුරුව උඩමළුවේ තැන්පත් කර ඇති සදහතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අයුද හමුදාවේ සහාය ඇතිව පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාර ස්ථානයට වැඩම කරවීමට නියමිතයි. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ඉන්දියාවේ දිල්ලි අගනුවර ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ දිල්ලි අගනුවර සමහර ප්‍රදේශවල උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව සෙල්සියස් අංශක 49.2ක් දක්වා නවදිල්ලි උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින් උතුරු ඉන්දියාව හරහා දැඩි තාප තරංගයක් පැතිර යන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එය පසුගිය මාර්තු මාසයේ සිට දිල්ලි අගනුවරට ඇති වූ 5 වන ඉහළම තාප තරංගය වීම විශේෂත්වයක්. ඉන්දියාවේ අගනුවර බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින බැවින් පූර්වාරක්ෂාව සලසා ගන්නා ලෙස ඉන්දිය බලධාරීන් ජනතාව වෙත දැනුම් දී තිබෙනවා.
කොවිඩ් වසංගත තොරතුරු හෙළිදරව් කිරීමත් සමග අකණ්ඩව රෝගීන් වාර්තාවීම හමුවේ උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් විසින් සිය සෞඛ්‍ය බලධාරීන් දෝෂ දර්ශනයට ලක්කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව කොවිඩ් රෝගීන්ගේ රැල්ලක් රටපුරා පැතිර යන බැවින් ඖෂධ බෙදා හැරීමට සහයවීමට හමුදාවට නියෝග කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. උතුරු කොරියාවේ ප්යොන්ග්යැන් අගනුවර කොවිඩ් යයි සැක කෙරෙන උණ රෝගයක් හේතුවෙන් මිලියනයකට වැඩි පිරිසක් මේ වන විට රෝගාතුර වී ඇති බව රාජ්‍ය මාධ්‍ය පෙන්වා දී තිබෙනවා. මේ වන විට පුද්ගලයන් 50ක් පමණ මියගොස් ඇති බවට හඳුනාගෙන ඇති නමුත් සැක සහිත රෝගීන්ගෙන් කොපමණ සංඛ්‍යාවක් කොවිඩ් සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇත්තේද යන්න උතුරු කොරියාව විසින් හඳුනාගෙන නොමැති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මේ 17 වෙනිදා ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය මේ 17 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වී ඇත්තේ අභියෝගාත්මක කාලයන්ට මුහුණ දීම සඳහා ඩිජිටල් කරණයට පරිවර්තනය වේගවත් කිරීම යන්නයි. ලොව පුරා පදකීන් වඩාත් හොඳින් ආරක්ෂා කිරීම, ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සහ මාර්ග සුරක්ෂිතතාවය වෙනුවෙන් නම් කරන ලද එක්සත් ජාතීන්ගේ ගෝලීය මාර්ග ආරක්ෂණ සතියේ ආරම්භය මැයි මාස 17 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. මලාවි රාජ්‍ය සිය පළමු බහුපක්ෂ මැතිවරණය පැවැත්වීම සිදු කර ඇත්තේ 1994 වසරේ මැයි මාස 17 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.